හැමෝටම ආයිබෝවන්. අද වීඩියෝ එකෙන් 2020 භෞතික විද්‍යාව රචනා පේපර් එකේ දෙවැනි රචනා ප්‍රශ්නය කියන්නේ 6 වෙනි රචනා ප්‍රශ්නය ආලෝකයේ සම්බන්ධව ලැබුණු රචනා ප්‍රශ්නය සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට 6 වෙනි රචනා ප්‍රශ්නයේ විදිහට දෝලනා තරංග වලින් රචනා ප්‍රශ්නයක් ලැබෙනවා බොහෝ දුරට. ඒකෙදි මේ අවුරුද්දේ ලැබිලා තියෙන්නේ ආලෝකයේ කොටසට අදාළව මිනිසාගේ ඇස සම්බන්ධයෙන් රචනා ප්‍රශ්නය. හරි ඒ වගේම තමයි මම මීට කලින් වීඩියෝ දෙකකදී කතා කරා දෝලනා තරංග නෙවෙයි යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්නේ සහ ඒ කියන්නේ 2020 යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්නේත් ඒ වගේම 2020 විද්‍යුත් ශාස්ත්‍ර රචනා ප්‍රශ්නේත් සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. ඒ වීඩියෝ වල ලින්ක් මම දාලා තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට ඒ ලින්ක් වලින් ගිහිල්ලා ඒ වීඩියෝ බලන්නත් පුළුවන්. හරි. ඒ වගේම තමයි වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනි තාමත් channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම channel එක subscribe කරන්න පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ වගේම bell icon එකත් මතකතුව click කරලා තියාගන්න. හරි. හරියනම් අපි ප්‍රශ්නෙට යමු. ඒ වගේම තමයි ප්‍රශ්නෙට යන්න කලින් කියන්න ඕනි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට මම තියරි කොටස් ඒ කියන්නේ ඒ කොටස් වලට අදාළ තියරි කොටස් වල සාකච්ඡා කරන්නේ නැහැ. ප්‍රශ්නට අදාළ කොටස ඒ කියන්නේ පිළිතුරට අදාළ කොටස විතරයි මෙහිදී පැහැදිලි කරන්නේ. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව ප්‍රශ්නෙට යමු. හරි අපි බලමු. මේක කියනවා පහතේදී කියවා ප්‍රශ්නට පිළිතුරු සපයන්න. මිනිස් ඇසක හරස්කඩක් එක රූපේ පෙන්වා ඇත. ස්වර්චය අක්සිකාජ සම්නුත්තේ මගින් ආලෝකයේ දුෂ්ටීතාවය මත නාමිගත කරයි. නමුත් වාතය සහ ස්වර්චය අතර ඇති වර්තනාංක වෙනස විශාල නිසා ආලෝකයේ වැඩියෙන්ම වර්ධනය වන්නේ වාතයේ සිට ස්වර්චය හරහා යෑමේදී ස්වර්ච කාචය හා අක්සිකාචය පිළිවෙලින් නිශ්චිත නාමිදුරක් සහිත විචල්්‍ය නාමිදුරක් සහිත උත්තර කාච ලෙසට සැලකිය හැකිය. ප්‍රතියෝජක පේශිවල ක්‍රියාකාරීත්වයෙන් මගින් අක්සිකාචයේ නාමිදුර වෙනස් කළ හැක. මෙම සංයුක්තයේ එකිනෙකට ස්පර්ශව පවතින තුනී උත්තර කාච දෙකක් ලෙසට සැලකිය හැක. අවිදුරු දෘෂ්ටිකත්වය හා දුරු දෘෂ්ටිකත්වය යනු පොදු දෘෂ්ටි දෝෂ දෙකකී සුදුෂ්කාවත කාච භාවිතා කිරීම මගින් සාමාන්‍යයෙන් මෙම දෘෂ්ටි දෝෂ නිවැරදි කරගත හැකිය. වර්තමානයේ පරිගණක මගින් පාලනය වන පාරජම්බුල ලේසර් කිරණ මගින් ස්වච්ඡ අඩංගු පටක අන්වීක්ෂීය ප්‍රමාණ වලින් ඉවත් කොට ස්වච්ඡ අලුතින් හැඩ ගැනීම මගින්ද මෙම දෝෂ නිවැරදි කරගත හැකිය. මෙම ක්‍රියාවලිය ලැසි සත්කම ලෙසට හැඳින්වේ. මෙහි අරමුණ වන්නේ ඇස් කණ්ණාඩි හෝ සිව් කාච නොමැතිව දෘෂ්ටිය යථා තත්ත්වයට පත් කර ගැනීමයි. තීරුකේත කිවනයන්හි භාවිතා වන සන්තතික ලේසර් මෙන් නොව මේවා ස්පන්දිත ලේසර් වර්ගයට අයත් වේ. මේවා 10යි ෆෙම්ටෝ තත්පර පමණ කාල ප්‍රාන්තරයක් සහිත කෙටි ස්පන්ද ආකාරයෙන් ශක්තිය මුදා හරි පාරජම්බුල ආලෝකයේ ඇති අධිතීව්‍රතා ස්පන්ද ශ්‍රවණ්‍ය ඉතා තුනී පටක ස්තර මගින් පමණක් අවශෝෂණය කර ගන්නා නිසා මෙවැනි ලේසර් අක්ෂි සත්කම් සඳහා භාවිතා කිරීම යෝග්‍ය වේ. පටකය UV ආලෝකයෙන් මගින් තුනී පටක ස්තර කුඩා අණු සහිත වාෂ්පයකට වියෝජනය වී ස්වච්ඡ පෘෂ්ඨයෙන් ඉතා වේගින් යුතර විසිව යන්නේ අසල පිහිටි පටකොළ කිසිදු හානියක් කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ඉදිරි නොකරමිනි. සුද්ධ ඉලෙක්ට්‍රෝනික උපාංග හා අර්ධසන්නායක සංග්‍රහිත පරිපථ නිෂ්පාදනය කිරීමේදී මෙම වර්ගයේ ස්පන්දිත ලේසර් සුලභව භාවිතා වේ. හරි. එතකොට ප්‍රශ්න ටිකක් කියවන්න තියෙනවා. හරි දැන් මම බලමු එක එක කොටසට පිළිතුරු සාකච්ඡා කරලා. හරි. එතකොට මේකේ පළවෙනි කොටස. ඒ කියන්නේ ඒ කොටසේ පළවෙනි එකේ අහලා තියෙනවා ඇසට ඇතුළු වන ආලෝකයේ වැඩිම වර්ධනය වන්නේ වාත ස්වච්ඡ අතුරු මුහුණතේදී මේට හේතුව කුමක්ද කියලා. එතකොට ඇසට ඇතුළු වෙන ආලෝකයේ වර්ධනය වෙන්නේ කෙලින්ම වාත ස්වච්ඡයට ඇතුළු වෙන්නේ. එතකොට වාත ස්වච්ඡ මුහුණතේ තමයි වැඩිම වර්ධනය වෙන්නේ. ඒකට හේතුව අහනවා. මේ ඡේදයේ කෙලින්ම උත්තරේ තියෙනවා. කෙලින් තියෙන්නේ වාතය සහ ස්වච්ඡයේ වර්තනාංග අතර වෙනස ඉහළ නිසා කියලා මේ ඡේදයේ ඉහළ කොටසේ තියෙනවා. හරි. එතකොට පිළිතුර එන්න ඕනේ වාතය සහ ස්වච්ඡයේ වර්තනාංග අතර වෙනස ඊටාම ඉහළ නිසා කියලා. හරි. එතකොට අපි බලමු B එකේ පළවෙනි කොටස. B එකේ පළවෙනි කොටස කියනවා ස්වච්ඡයට ඇතුළු වන ඒකවරණ ආලෝක කිරණයක පතන කෝණයේ සිම්පල් I සහ වර්තන කෝණයේ සිම්පල් R නම් ස්වච්ඡයේ වර්තනාංකයේ NC සඳහා ප්‍රකාශනයක් I සහ සිම්පල් R ඇසුරින් ලියා දක්වන්න. හරි. එතකොට මෙහෙම ස්වච්ඡය තියෙනවා. මෙයන් අක්සිකාචය මෙන්න ස්වච්ඡ කාචය. එතකොට ස්වච්ඡයේ වර්තනාංකයේ NC කියලා දීලා තියෙනවා. වාතයේ ඉඳලා මෙහෙම ආලෝක කිරණයක් ඇතුළු වෙනවලු. එතකොට මේකේ අහනවා පතන කෝණයේ සිම්පල් I කියලා දීලා තියෙනවා. වර්තන කෝණයේ සිම්පල් R කියලා දීලා තියෙනවා.
සිම්පල් i සහ සිම්පල් r ඇසුරින් ලියා දක්වන වර්තනාංග සඳහා. එතකොට වර්තනාංග සඳහා අපිට මේකෙදි කෙලින්ම ස්නෙල් නියමය භාවිත කරන්න පුළුවන්. b එකේ පළවෙනි කොටසට ස්නෙල් නියමය දැම්මොත් n එක sin i සමානයි n දෙක sin r. මේ වාතයට සහ සුවච්චයට ස්නෙල් නියමය මම භාවිත කරන්නේ. හරි. n එක කියන්නේ වාතයේ වර්තනාංකය 1යි. එතකොට sin i කියන්නේ පතන කෝණය සමානයි n දෙක කියන්නේ සුවච්චයේ වර්තනාංකය nc කියලා දීලා තියෙනවා. nc වර්තන කෝණය sin r. හරි. එතකොට nc සමානයි කෙලින්ම ලියන්න පුළුවන් sin i බෙදීම sin r කියලා. හරි. එතකොට b එකේ පළවෙනි කොටසට එන්නේ nc සමානයි sin i බෙදීම sin r. හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි කොටස. දෙවෙනි කොටස මේකේ කියනවා i සමානයි අංශක 30 වෙන විට r සමානයි අංශක 21යි කලා 14ක් වෙනවලු. මෙම අවස්ථාවේදී කිරණයේ අපගමන කෝණය සොයන්න කියලා. අපගමන කෝණය. හරි. එතකොට මේක මම සුවච්ච කාචය විතරක් මෙහෙම ඇන්දොත් එහෙම සුවච්ච කාචය උත්තර කාචයක් කියලා කියනවා. සුවච්ච කාචය. එතකොට මේකදී මේ පතන වෙනවා කිරණේ. එතකොට මම මේකට අභිලම්බයක් අඳිනවා. එතකොට මේක තමයි i කෝණය පතන කෝණය. හරි. ඊට පස්සේ මේක අභිලම්බයේ දෙසරයි වර්තනය වෙන්නේ. එතකොට වර්තන කෝණය කියන්නේ මෙන්න මේක r සිම්පල් r. හරි. එතන මේක යහන්නේ අපගමන කෝණය. අපගමනය කියන්නේ මෙන්න මේ කිරණේ ගියා නම් කෙලින්ම ගියා නම් යන්නේ මේ මාර්ගයනේ. එතකොට කෙලින්ම ගියා නම් යන මාර්ගයෙන් කොපමණ ප්‍රමාණයක් අපගමනය වෙලාද කියන්නේ. එතකොට මෙන්න මේ කෝණය තමයි අපගමන කෝණය වෙන්නේ. හරි. එතකොට අපි මේ කෝණය සිම්පල් i නම් හරි. සිම්පල් i නම් මේ සම්පූර්ණ කෝණය. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කෝණයත් සිම්පල් i වෙන්න ඕනේ. හරි. එතකොට මේ කෝණය සිම්පල් r. එතකොට අපගමන කෝණය කියන්නේ මෙන්න මේ කෝණය d. හරි. ඉතින් මේක මම තව ටිකක් ලොක් කරලා අන්තොත් මෙන්න අභිලම්බේ මෙන්න i පතන කෝණය මෙන්න වර්තන කෝණය. හරි. එතකොට මේක කිරණේ කෙලින්ම ගියා නම් මෙන්න මෙහෙම තමයි යන්නේ. හරි. එතකොට මෙන්න මේ ජ්‍යාමිතියට අනුව මෙන්න මේ සම්පූර්ණ කෝණයත් සිම්පල් iට සමානයි. හරි. එතකොට මෙතන අපගමන කෝණය කියන්නේ මෙන්න මේ කුඩා කොටස. හරි. එතකොට අපගමන කෝණය කෙලින්ම සමානයි මෙන්න මේ සිම්පල් i වලින් අඩු කරන්න ඕනේ සිම්පල් r. හරි. ඒකල අපගමන කෝණය අපිට ලියන්න පුළුවන් d කියලා ගත්තොත් d සමානයි සිම්පල් i අඩු කිරීම සිම්පල් r. හරි. එතකොට මේකට අගයන් ආදේශ කරන්න ඕනේ. සිම්පල් i කියලා දිනනවා අංශක 30යි කියලා. එකෙන් අඩු කරනවා සිම්පල් r අංශක 21යි කලා 14ක් කියලා. හරි. එතකොට මේකේ උත්තරේ විදිහට ලැබෙන අංශක 8යි කලා 46ක් කියලා. අංශක 8යි කලා 46ක් කියලා. හරි. එතන මේක තමයි b එකේ දෙවෙනි කොටසට උත්තරේ විදිහට ලැබෙන්නේ. හරි. අපි ඊළඟ කොටස බලමු. ඊළඟ කොටස කියනවා C එකේ පළවෙනි කොටස කියනවා සංයුත්තකාචයේ සිට දෘෂ්ටි විතානයට සහ ඇසේ අවිදුර සංයුත්තකාචයේ සිට දෘෂ්ටි විතානයට සහ ඇසේ අවිදුර ලක්ෂයට ඇති දුර පිළිවෙලින් සෙන්ටිමීටර් 2.5ක් සහ සෙන්ටිමීටර් 25ක් අනුරූප ගිරණ සටහන් නැද සංයුත්තකාචයේ අවම සහ උපරිම බලයන් ගණනය කරන්න කියලා තියෙනවා. හරි. එතකොට මේක කියන්නේ කිරණ සටහන් අඳින්න කියලා කියනවා. C එකේ පළවෙනි කොටස. ඒකල අවම සහ උපරිම බලයන් ගණනය කරන්න කියලා. එතකොට කිරණ සටහන් මම මුලින්ම ගන්නවා අවම බලය. එතකොට මේක සංයුත්තකාචය. හරි. සංයුත්තකාචයේ අවම බලය කියලා කියන්නේ දැන් සංයුත්තකාචය කියලා කියන්නේ දැන් ඇස මෙහෙම ගත්තොත් එහෙම ඇසේ අක්ෂ කාචය මෙහෙම තියෙනවා. ඊට අමතරව ඊට ඉදිරියෙන් සුවච්ච කාචය මෙහෙම තියෙනවා. එතකොට මේ සුවච්ච කාචය සහ අක්ෂ කාචය කියන කාච දෙකම තමයි සංයුත්ත කාචය කියලා කියන්නේ. ඒතර සංයුත්ත කාචයේ අවම බලයත් යටතේ ක්‍රියා කරන්නේ වස්තුව අනන්තයේ තියෙන අවස්ථාවේ. හරි. වස්තුව අනන්තයේ තියෙන අවස්ථාවේ. ඒකට වස්තුව අනන්තයේ තියෙන අවස්ථාවේදී නම් කිරණෙන්නේ ආලෝක කිරණෙන්නේ මේ විදිහට සමාන්තර ආලෝක කිරණ. හරි. මෙහෙම එනවා. ඊට පස්සේ මේක මෙන්න මෙතන තියෙන දෘෂ්ටිතාණය මත නාභිගත වෙන්න ඕනේ. හරි. ඒතර අවම බලයක් යටතේ ක්‍රියා කරද්දී කිරණ රූප සටහන වෙන්න ඕනේ මෙන්න මේක. හරි.
අනන්තයේ ඉඳලා එන කිරණ මේ විදිහට දෘෂ්ටිතානුමත නාභිගත වෙන අවස්ථාව. එතකොට ඒ අවස්ථාවේදී අපි හොයන්න ඕනි කාචේ බලය. හරි, සංයුක්ත කාචේ බලය. එතකොට මම මේකෙදී ගත්තොත් එහෙම මේ දුර අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 2.5 කියලා. හරි. එතකොට මේකේ අවිදුර ලක්ෂයට ඇති දුර පිළිවෙලින් සෙන්ටිමීටර් 2.5 සහ සෙන්ටිමීටර් 25 කියලා දීලා තියෙනවා. හරි. එතකොට මේක එන්නේ අනන්තයේ ඉඳලා. එතකොට මම මේකට දැම්ම හැකි මට එන්න මේ සංයුක්ත කාචයට කාච සූත්‍රය දානවා. එකයට v ඍණ එකයට u සමානයි එකයට f කියලා. හරි. එතකොට මට f හොයා ගන්න පුළුවන් සංයුක්ත කාචය. එතකොට v කියන්නේ මෙන්න මේ 2.5යි. වද v කියන්නේ ප්‍රතිබිම්බ දුර වෙන්නේ සෙන්ටිමීටර් 2.5යි. එතකොට ලකුණු සම්මුතියට අනුව සෙන්ටිමීටර් 2.5 වෙන්නේ ඍණ. හරි. මොකද ආලෝක කිරණ යන දිශාවටම තියෙන්නේ. එතකොට ඍණ එකයට ඍණ 2.5 ඍණ එකයට u කියන්නේ වස්තුව අනන්තයේ තියෙන. හරි. අනන්තයේ සමානයි එකයට f. හරි. එතකොට මේක සුළු කරන්න ඕනි. මේක සුළු කරාට පස්සේ f වෙනවා ඍණ 2.5 සෙන්ටිමීටර කියලා. හරි. f වෙනවා ඍණ 2.5 සෙන්ටිමීටර කියලා. එතකොට අපෙන් අහන්නේ ඒක නෙමෙයි මේ අවස්ථාවේදී කාචයේ බලය. කාචයේ බලය හොයන සූත්‍රය අපි දන්නවා d සමානයි එකයට f කියලා. හරි. එතකොට මේක උත්තර කාචයන් නිසා කාචයේ බලයට එන්න ඕන ධනාගය d සමානයි එකයට සෙන්ටිමීටර් 2.5යි. එතකොට 2.5 අපි මීටර වලින් ලියන්න ඕනේ. වැඩි කිරීම 10 ඍණ 2. එතකොට මෙතන 100 බෙදීම 2.5. හරි. එතකොට මේක බලය එනවා ධන 40යි ඩයොප්ටර් කියලා. ධන 40යි ඩයොප්ටර් කියලා. එතකොට මේක මේ අවම බලය. හරි. කාචයේ සංයුක්ත කාචයේ අවම බලය තමයි ධන 40යි ඩයොප්ටර් කියලා එන්නේ. හරි. ඊට පස්සේ දැන් බලමු අපි කාචයේ උපරිම බලය. හරි. එතකොට උපරිම බලය කාචයේ ක්‍රියාත්මක වෙන්නේ වස්තුව විසඳ දෘෂ්ටියේ අවම දුරින් තියෙන අවස්ථාවේ. හරි. ඒ කියන්නේ මේක දීලා තියෙනවා නිරෝගී පුද්ගලයෙකුගේ අවම දුර දීලා තියෙනවා සෙන්ටිමීටර් 25 කියලා. එතකොට සෙන්ටිමීටර් 25 අවස්ථාවේ වස්තුව සෙන්ටිමීටර් 25ක් දුර තියෙන අවස්ථාවේ තමයි උපරිම බලය එන්නේ. හරි. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක්. එතකොට කිරණ රූප සටහන එන්නේ ඒ වස්තුවේ ඉඳලා මෙන්න මේ විදිහට. හරි. මේ දුර එන්නේ සෙන්ටිමීටර් 25යි. මේ දුර වෙනස් වෙන්නේ නැහැ. ඒක 2.5 සෙන්ටිමීටර. හරි. එතකොට මේකටත් අර විදිහටම අපිට කාච සමීකරණය දාන්න පුළුවන්. ඒකට මම දාන එකයට v ඍණ එකයට u සමානයි එකයට f. හරි. මේක උපරිම නේ. උපරිම. එතකොට මේකෙත් ප්‍රතිබිම්බ දුර වෙන්නේ 2.5 සෙන්ටිමීටර. එකයට ඍණ 2.5 ඍණ එකයට u කියන්නේ ධන. හරි. u මේ පැත්තේ තියෙන්නේ. එතකොට u වෙන්නේ ධන 25 සමානයි එකයට f. හරි. එතකොට මේක f වෙනවා f සමානයි ඍණ අගයක් වෙන්නේ ඍණ 25 බෙදීම 11යි කියලා ඉන්නේ සෙන්ටිමීටර වලින්. හරි. මේකෙත් අපෙන් අහන්නේ බලය උපරිම බලය. එතකොට ඒක d සමානයි එකයට f. එතකොට d සමානයි එකයට f කියන්නේ මෙතන 11 බෙදීම 25යි වැඩි කිරීම 100ක් එනවා. එතකොට උත්තරේ එනවා මෙතන ධන 44යි ඩයොප්ටර් කියලා. හරි. ඒකට කාචයේ උපරිම බලය එන්නේ ඩයොප්ටර් 44යි කියලා. හරි. හරි. අපි ඊළඟ කොටස බලමු මෙහෙමම. එතකොට ඊළඟ කොටසේ කියනවා ස්වච්ඡයේ සෑදෙන කාචයේ බලය ධන 30ක් ඩයොප්ටර් නම්. ඊළඟ කොටසේ කියනවා ස්වච්ඡයෙන් සෑදෙන කාචයේ බලය ඩයොප්ටර් 30ක් නම් ඉහත C1 සඳහන් කොට ඇති අවස්ථා දෙක සඳහා අනුරූප අක්ෂිකාචයේ බලයන් ගණනය කරන්න කියලා. හරි. අක්ෂිකාචයේ බලයන් ගණනය කරන්න කියලා.
බලමු. C2 තුන් මේක කියනවා ස්වච්ඡයෙන් සෑදෙන කාචයේ බලය ධන 30. ඒ කියන්නේ මෙන්න මේ ස්වච්ඡ කාචයේ බලය කියලා කියනවා ධන 30යි ඩයොක්ට් කියලා. හරි. ඒක අහන්නේ අක්ෂික කාචයේ බලය. ඒ අවස්ථා දෙකේදී. ඒ කියන්නේ අපි අවම අවස්ථාව බලමු. අවම අවස්ථාව බැලුවොත් එහෙම මේ අවම අවස්ථාවේදී අපිට ආවේ සංයුක්ත කාචයේ බලය විදිහට. ඒ කියන්නේ මෙන්න මේ කාචය දෙකේම බලය විදිහට ආවේ ධන 40 ඩයොක්ට් කියලානේ. එතකොට අපි දන්නවා මෙන්න මේ ස්වච්ඡ කාචයේ නාභි දුර F1 කියලා ගත්තොත් අක්ෂික කාචයේ නාභි දුර F2 කියලා ගත්තොත් අපි දන්නවා සංයුක්ත කාචයේ නාභි දුර එකයට F සමානයි එකයට F1 ධන එකයට F2 කියලා. හරි. එතකොට මේ එකයට F කියලා කියන්නේ බලයනේ කාචයේ බලය. එතකොට මට කෙලින්ම ලියුව හැකි එකයට F කියන්නේ සංයුක්ත කාචයේ බලය සමානයි එකයට F1 කියන්නේ මේ ස්වච්ඡ කාචයේ බලය. D1 කියලා මන් ලියමු. ධන එකයට F2 කියන්නේ අක්ෂික කාචයේ බලය D2 කියලා. එතකොට මේකේ කියනවා සංයුක්ත කාචයේ බලය අපි අවම අවස්ථාවේ හොයාගත්තා ධන 40යි කියලා. එතකොට මේකේ ස්වච්ඡ කාචයේ බලය දීලා දෙනවා ධන 30යි කියලා. එතකොට අපිට කෙලින්ම අක්ෂික කාචයේ බලය හොයාගත්ත හැකි අවම අවස්ථාවේදී D2 සමානයි 40 ඍණ 30 සමානයි ධන 10යි ඩයොක්ට්. හරි. එතකොට මේක අවම අවස්ථාව. ඒ කියන්නේ වස්තුව අනන්තයේ තියෙන අවස්ථාවේදී අක්ෂික කාචයේ බලය වෙන්නේ ඩයොක්ට් ධන 10යි. හරි. එතකොට උපරිම අවස්ථාවටත් අපි සැලකුවොත් එහෙම උපරිම අවස්ථාවේ අපිට ලැබෙනවා ඒත් සංයුක්ත කාචයේ බලය අපිට ලැබුණා ධන 44යි කියලා. ධන 44 සමාන වෙන්නේ මෙන්න මේ කියන ස්වච්ඡ කාචයේ බලය එකතු කිරීම අක්ෂික කාචයේ බලය. හරි. එතකොට ඒක අක්ෂික කාචයේ බලය වෙනවා අපිට 44 ඍණ 30යි. හරි. එතකොට උපරිම අවස්ථාවේදී අක්ෂික කාචයේ බලය වෙනවා ධන 14යි ඩයොක්ට් කියලා. හරි. එතකොට C1 දෙවෙනි කොටසට එන්නේ මෙන්න මේ උත්තර දෙක. හරි. හරි. ඊට පස්සේ අපි බලමු D කොටස. D කොටසේ කියනවා D කොටසේ පළවෙනි කොටසේ කියනවා පුද්ගලයෙකුගේ දෝෂ සහිත ඇසක අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 50ක් වෙනවලු. මෙම පුද්ගලයා දෝෂ සහිත ඇසේ සිට සෙන්ටිමීටර් 50ක් ඈතින් තබා ඇති පුවත්පතක් කියවන විට ඔහුගේ ඇසේ සංයුක්ත කාචයේ බලය කොපමණද කියලා අහනවා. හරි. අපි බලමු. එතකොට මෙයාගේ මේ දෝෂ සහිත ඇසක්. හරි. එතකොට දෝෂ සහිත ඇසේ අවිදුර ලක්ෂය දීලා තියෙනවා ධන 50 සෙන්ටිමීටර් කියලා. හරි. ඒකට සෙන්ටිමීටර් 50 කියලා කියන්නේ ඒ සෙන්ටිමීටර් 50ට වඩා ළඟ තියෙන වස්තු මෙයාට බලා ගන්න බෑ. හරි. ළඟ තියෙන වස්තු බලා ගන්න බෑ. නිරෝගී පුද්ගලයෙකු නම් අවිදුර ලක්ෂය එන්නේ සෙන්ටිමීටර් 25යි. හරි. ඒකට මෙයාගේ අවිදුර ලක්ෂය වෙන්නේ සෙන්ටිමීටර් 50යි. ඒ කියන්නේ සෙන්ටිමීටර් 50ට වඩා ළඟින් තියෙන වස්තුවක් දිහා බැලුවොත් එහෙම ඒක නාභිගත වෙන්නේ මේ දෘෂ්ටි විතානයට පිටුපසින්. හරි. ඒක තමයි මේකේ කියලා දෙන්නේ. අපි බලමු. D එකේ පළවෙනි එක. එතකොට මේ මැස තියෙනවා නම් මේක සංයුක්ත කාචය ප්ලස් මෙයාගේ අවිදුර ලක්ෂය සෙන්ටිමීටර් 50යි කියලා දීලා දෙනවා. ඒකට අහන්නේ සෙන්ටිමීටර් 50ක් ඈතින් තියෙන වස්තුවක් තමයි මෙයා නිරීක්ෂණය කරන්නේ. හරි. එතකොට මෙයාගේ අවිදුර ලක්ෂයම තමයි වස්තුවක් තියලා තියෙන්නේ. ඒක නිරීක්ෂණය කරද්දී සංයුක්ත කාචයේ බලය යන කෙලින්ම අපිට දාන්න පුළුවන් කාච සමීකරණ. එකයට P ඍණ එකයට U සමානයි එකයට F. එතකොට එතනත් V එන්නේ මෙන්න මේ 2.5 සෙන්ටිමීටර කියන අගේ. හරි. 2.5. ඒක ඍණ. එකයට U වෙන්නේ ඒත් තියන්නේ සෙන්ටිමීටර 50 දුර. සමානයි එකයට F. හරි. එතකොට එකයට F. එතකොට මෙතන F ට එනවා F සමානයි ඍණ 50 බෙදීම 21යි කියලා. හරි. 50 බෙදීම 21යි. මේක තමයි සංයුක්ත කාචයේ නාභිය දුර වෙන්නේ. ඒකේ අපි බලමු
බලය වෙන්නේ එකයට ඒ කියන්නේ 21 බෙදීම 50 වැඩි කිරීම 100. හරි. එතකොට මේක සුළු කරාම එනවා ධන 42යි කියලා. හරි. ධන 42යි ඩයොක්ට කියලා. හරි. එතන මේකට උත්තරය එන්නේ ඩයොක්ට 42. එතකොට මේකේ D කොටසේ දෙවෙනි එක බලමු. මේකේ කියනවා දෙවෙනි එකේ කියනවා ස්වච්ඡයේ කාචයේ බලය ධන 30ක් ඩයොක්ට නම් මේ අවස්ථාවේ අනුරූප අක්ෂිකාචයේ බලය කොපමණද කියලා. හරි. එතකොට අපි ඒකත් අර විදිහමයි සංයුක්ත කාචයේ බලය අපි හොයාගත්ත ධන 42යි කියලා. එතකොට ස්වච්ඡ කාචයේ බලය දීලා තියෙනවා 30යි කියලා. එතකොට අක්ෂිකාචයේ බලය අහන්නේ. හරි. එතකොටත් D එකේ දෙවෙනි එක ගත්තොත් එහෙම ඉස්සලා වගේමයි සංයුක්ත කාචයේ බලය සමානයි ස්වච්ඡ කාචයේ බලය එකතු කිරීම අක්ෂිකාචයේ බලය. එතකොට සංයුක්ත කාචයේ බලය මේ අවස්ථාවේ අපි හොයාගත්ත ධන 42යි කියලා. ඒක සමාන වෙනවා ස්වච්ඡ කාචයේ බලය ධන 30යි කියලා දීලා තිනවා. එකතු කිරීම අක්ෂිකාචයේ බලය. එතකොට මෙතන ආස්ථාවේ අක්ෂිකාචයේ බලය සමානයි මේ පුද්ගලයාගේ 42න් 30ක් අඩු වෙච්චාම 12යි. ධන 12යි ඩයොක්ට කියලා. ඒ කියන්නේ මෙන්න මේ දෝෂය සහිත පුද්ගලයාගේ ධන 12යි තමයි ඩයොක්ට මේ ස්වච්ඡ කාචයේ මේ අක්ෂිකාචයේ බලය. හරි. මේ අවස්ථාවේදී ඊට පස්සේ අපි බලමු තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස යනවා ඇස් කණ්ණාඩි නොපෙළද ලැසිසත්කම මගින් කාච තම දෘෂ්ටිය නිවැරදි කර ගැනීමට පුද්ගලයා තීරණය කරයි නම් අලුතින් හැඩගැස්සූ ස්වච්ඡ කාචයට කොපමණ බලයක් තිබිය යුතුද? හරි කියලා අහන්නේ. එතකොට මේ පුද්ගලයා ඇස් කණ්ණාඩි පළදින්න නැතුව ලැසිසත්කම තමයි මේක කරගන්න හදන්නේ. එතකොට ලැසිසත්කමෙන් කරන්නේ මේ පුද්ගලයාගේ මේ ස්වච්ඡ කාචයේ නාභිය දුර වෙනස් කරලා ස්වච්ඡ කාචයක් අලුතින් යොදන එක තමයි මේකෙදි කරන්නේ. හරි. එතකොට අහනවා ස්වච්ඡ කාචයට කොපමණ බලයක් තිබිය යුතුද කියලා. හරි. එතකොට අපි දන්නවා අපි කලින් කොටසේදී, ඒ කියන්නේ ඒ කොටසේදී අපි කතා කරා, ඒ කොටසේදී අපි හොයාගත්තා, ඒ කියන්නේ ඒ කොටසේ නෙවෙයි B කොටසේදී අපි හොයාගත්තා නිරෝගී පුද්ගලයෙකුගේ නම් සංයුක්ත අක්ෂිකාචයට තියෙන්න ඕන උපරිම බලය අපි හොයාගත්තා ධන 44යි ඩයොක්ට කියලා. හරි. එතකොට මේ පුද්ගලයා නිරෝගී වෙන්න නම් මේ පුද්ගලයාගෙත් උපරිම බලය සංයුක්ත කාචයේ උපරිම බලය වෙන්න ඕන ඩයොක්ට ධන 44ක්. හරි. එතකොට ඒක වෙනස් කර ගන්න ඕනේ මේ ස්වච්ඡ කාචයක් යෙදීම මගින්. හරි. එතකොට අහන්නේ ස්වච්ඡ කාචයේ බලය කොපමණද කියලා. එතකොට මේ පුද්ගලයාගේ අක්ෂිකාචයේ බලය වෙනසක් වෙන්නේ නැහැ. හරි. ස්වච්ඡ කාචයේ බලය තමයි වෙනස් කරන්නේ. හරි. එතකොට අපි බලනවා අපි දෙනකොට තුන්වෙනි කොටස බලමු. තුන්වෙනි කොටසේදී අපි දන්නවා නිරෝගී පුද්ගලයෙකුගේ සංයුක්ත කාචයේ බලය D වෙන්න ඕන ධන 44. කියන්නේ උපරිම බලය. හරි. එතකොට මේ අපි දන්නවා D සමානයි ස්වච්ඡ කාචයේ බලය එකතු කිරීම අක්ෂිකාචයේ බලය. එතකොට මේ ධන 44 සමාන වෙන්න ඕනේ මේ පුද්ගලයාගේ ස්වච්ඡ කාචයේ බලය එකතු කිරීම. දැනට මේ පුද්ගලයාගේ තියෙන අක්ෂිකාචයේ බලය අපි හොයාගත්තා ධන 12යි. හරි. එතකොට මේ ධන 12 කියන අගේ වෙනස් වෙන්නේ නැහැ. ලැසිසත්කමෙන් කරන්නේ මෙන්න මේ ස්වච්ඡ කාචයේ වෙනස් කරන එක. හරි. එතකොට D1 සමානයි 44න් 12ක් අඩු කරාම උත්තරේ එනවා ධන 32යි කියලා. 32යි. එතකොට මේ පුද්ගලයාගේ මේ ලැසිසත්කම මගින් හැඩගැස්සුවේ කියන්නේ නිවැරදි කරපු ස්වච්ඡ කාචයේ නාභිය දුර නෙවෙයි ස්වච්ඡ කාචයේ බලය වෙන්න ඕනේ ඩයොක්ට ධන 32. හරි. 32ක් විය යුතුයි. ඊට පස්සේ කියනවා ලේසර් සත්කම නොකර ඇස් කණ්ණාඩි පැළඳීමට පුද්ගලයා අදහස් කරයි නම් එම පුද්ගලයා පැළඳිය යුතු ඇස් කණ්ණාඩි වර්ගයේ සහයි බලය කොපමණද? එතකොට මේ පුද්ගලයා මේ වගේ කිසිම සත්කමක් කරන්නේ නැතුව මේ පුද්ගලයා අදහස් කරනවලු ඇස් කණ්ණාඩිය පැළඳලා මේ දෝෂය නිවැරදි කරගන්න. ඒ පුද්ගලයා ඇස් කණ්ණාඩි පැළඳුවාට ඒ පුද්ගලයාගේ ස්වච්ඡ කාචයේවත් එහෙම නැත්නම් ස්වච්ඡ කාචය සහ ඒ වගේම මේ අක්ෂිකාචයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙහෙම හැගත්තොත් එහෙම මෙන්න මේ ස්වච්ඡ කාචය සහ අක්ෂිකාචය කියන කාච දෙක. එතකොට මේ වගේ නාභිය දුරබල එහෙම නැත්නම් බලයන් වෙනස් වෙන්නේ. එතකොට මෙයා මේ විදිහට ඉහළින් තව කාචයක් පළඳනවා. ඒක තමයි නාභිය දුර අපි නිවැරදිව සකසා ගන්න ඕනේ. හරි. එතකොට මේ පුද්ගලයා මේක අහනවා පැළඳිය යුතු ඇස් කණ්ණාඩි වර්ගය සහ ඒ බලය කොපමණද කියලා. හරි. එතකොට මේ පුද්ගලයාගේ මේ දෝෂ සහිත පුද්ගලයනේ මේ පුද්ගලයාගේ
මෙන්න මේ දුර 2.5 සෙන්ටිමීටර. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට මේ පුද්ගලයාගේ විසන්තුෂ්ටි ආවම දුර මෙතන කියනවා සෙන්ටිමීටර 50යිලු. හරි. ඒතකොට ඒ යගේ වෙනස් වෙන්නේ නැහැ. ඒ යගේ වෙනස් වෙන්නේ නැහැ. සෙන්ටිමීටර 50යි. හැබැයි මේ පුද්ගලයා නිරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ඒ පුද්ගලයාගේ මෙන්න මේ විසන්තුෂ්ටි ආවම දුර වෙන්න ඕනේ සෙන්ටිමීටර 25ක්. හරි. එහෙම වුණොත් තමයි නිරෝගී පුද්ගලයෙක් වෙන්නේ. මොකද කලින් කොටසේදී කියලා තියෙනවා නිරෝගී පුද්ගලයෙකුගේ මෙයාගේ සෙන්ටිමීටර 25යි කියලා. එතකොට මේ පුද්ගලයා විසන්තුෂ්ටි ආවම දුර සෙන්ටිමීටර 25ක් කරගන්න ඕනේ. හරි. එතකොට ඒ කියන්නේ මේ පුද්ගලයාට සෙන්ටිමීටර 25ක තියෙන වස්තුවක් බලා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. හරි. එතකොට ඒ කොහොම වුණත් මේ අක්ෂිකාචයෙන් කරන්න ඕනේ මෙන්න මේ පුද්ගලයාගේ මෙන්න මේ අක්ෂිකාචය. ඒ කියන්නේ අපි පළවෙනි දින අක්ෂිකාචය මගින් ලබා දෙනෝනේ ප්‍රතිබිම්බයක්. කියන්නේ අපි වස්තුවක් බැලුවට පස්සේ ඒ වස්තුවේ ප්‍රතිබිම්බයක් ලබා දෙනවා ඉස්සල්ලාම මෙන්න මේ පළවෙනි දින අක්ෂිකාචය මගින්. ඒ ප්‍රතිබිම්බය තැනෙන්න ඕනේ මෙන්න මේ සෙන්ටිමීටර 50ක දුරින්. මොකද ඒ ප්‍රතිබිම්බය, ඒ කියන්නේ මේ පළවෙනි දින අක්ෂිකාචයෙන් හැදෙන ප්‍රතිබිම්බය තමයි මෙන්න මේ ඊට පස්සේ මෙන්න මේ සංයුක්ත අක්ෂිකාචයට සංයුක්ත කාචයට, ඒ කියන්නේ මෙන්න මේ සුවච්ච කාචය සහ අක්ෂිකාචය කියන සංයුක්ත කාචයට වස්තුවක් විදිහට ක්‍රියා කරන්නේ. හරි. ඒතර අපි මේ කණ්ණාඩි වලට පළඳින කාචය දිනවනේ. ඒ පළඳින කාචය තමයි පිටින් පළඳින්නේ. ඒ පළඳින කාචයෙන් හැදෙන ප්‍රතිබිම්බය තමයි මෙන්න මේ සංයුක්ත කාචයට වස්තුවක් විදිහට ක්‍රියා කරන්නේ. එතකොට සංයුක්ත කාචයෙන් නිවැරදිව බලා ගන්න නම් ඒ වස්තුව තියෙන්න ඕනේ සෙන්ටිමීටර 50ක් දුරින්. ඒක නිසා මෙන්න මේ අපි පළඳින අක්ෂිකාචයෙන් හැදෙන ප්‍රතිබිම්බය අවසානයේ හැදෙන ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ සෙන්ටිමීටර 50ක් දුර. ඒකට මෙයාට සාර්ථකව බලා ගන්න පුළුවන්. හරි. ඒකට අපි මෙන්න මේ පළඳින අක්ෂිකාචයේ අහන්නේ මේකේ අක්ෂිකාච වර්ගය සහ ඒ බලය කොපමණද කියලා. හරි. ඒකට අපි ඒකට දානවා කාච සමීකරණය 1ට බීරින 1ට සමානයි 1ට. හරි. එතකොට v කියන්නේ ප්‍රතිබිම්බ දුර. එතකොට මේ අක්ෂිකාචයෙන් හැදෙන ප්‍රතිබිම්බ දුර වෙන්න ඕනේ මොකද්ද? සෙන්ටිමීටර 50. එතකොට මේක මේ අතර මේ පැත්තෙන් තියෙන්නේ. එතකොට දාන්න 50යි. 1ට 50 රින වස්තු දුර වෙන්න ඕනේ සෙන්ටිමීටර 25. මොකද මෙයා නිරෝගී වෙන්න නම් සෙන්ටිමීටර 25ක දුර තියෙන වස්තුව මෙයාට බලා ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට 1ට 25 සමානයි 1ට f. හරි. එතකොට මේක සුළු කරාට පස්සේ ලැබෙනවා f සමානයි ඍණ 50යි සෙන්ටිමීටර කියලා. එතකොට ඍණ 50යි සෙන්ටිමීටර කියලා ලැබෙනවා. කියන්නේ මේක උත්තර කාචයක්. හරි. උත්තර කාචයක් වෙන්න ඕනේ. එතකොට පළවෙනි උත්තර කාචය. එතකොට මේකේ බලය හොයනවා නම් බලය d සමානයි 1ට f නේ. එතකොට 1ට 50 වැඩි කිරීම 10 ඍණ 2යි. එතකොට මේක සුළු කරාම ධන 2යි ඩයොප්ටර් කියලා එනවා. එතකොට මෙයා පළඳින්න ඕන කාචයේ බලය වෙන්න ඕනේ ඩයොප්ටර් ධන 2ක්. හරි. ධන 2ක් වෙන්නේ මේක උත්තර කාචයක් නිසා. හරිනේ. ඊළඟ කොටස අපි බලමු. ඊ කොටස. ඊ කොටසේ කියනවා අක්සි සැත්කම් සඳහා සන්තතික ලේසර් වෙනුවට ස්පන්දිත UV ලේසර් භාවිත කිරීමේ වාසිය කුමක්ද කියලා අහනවා. ඒක මේ උත්තරේ තියෙනවා ඡේදයේම. උත්තරේ එන්නේ අවම පටක වලට හානිය සිදු කිරීමට ප්‍රමාණවත් තරම් ශක්තියක් ඉතිරි නොකරමින් ඊතා තුනී පටක ස්තරයක් පමණ ඉවත් කරයි. හරි. ඒ කියන්නේ මේ පටක වලට අවම හානියක් සිදු කරලා ඊතා තුනී පටක ස්තරයක් විතරයි මේ කෙන් ඉවත් කරන්නේ. හරි. ඒතකොට ඒක තමයි උත්තරේ එන්නේ. ඡේදේ පිළිතුරු තියෙනවා. අපි F කොටස බලමු. මේකේ F කොටසේ කියනවා F කොටසේ සම්බන්ධ කරලා තියෙනවා මේ තාපයේ කොටසකුත් පොඩි කොටසක් සම්බන්ධ කරලා තියෙනවා. බලමු. ලේසර් සැත්කමකදී කෙටි පාර ජම්බුළු ස්පන්දයක් රෝගියෙකුගේ ස්වච්ඡය මතට ප්‍රක්ෂේපණය කරන ලදී. එහි අරේ 0.5 මිලිමීටර වන ලපයක් ස්වච්ඡය මත සාදන අතර මිලිජූල් 0.55 ශක්තියක් ස්වච්ඡ පටකයේ ලපේට ලබා දේ. ස්වච්ඡ පෘෂ්ඨයෙන් ඉවත් වන පටකයේ ඝනකම ගණනය කරන්න කියලා තියෙනවා. ඒකට ඒක දීලා තියෙනවා ස්වච්ඡ පටකයේ ආරම්භක උෂ්ණත්වය 30යි ඉවත් වන පටකයේ උෂ්ණත්වය 100යි. ඉහළ නැගින් පසු තවදුරටත් උෂ්ණත්වය වැඩි නොවි ඒ වාෂ්පීකරණය වන බව උපකල්පනය කරන්න. ස්වච්ඡ පටකයේ ඝනත්වය 13ක් කියලා දීලා තියෙනවා. ස්වච්ඡ පටකයේ විශ්ලතාප ධාරිතාව 4 ගුණ කිරීම 13ක් කියලා දීලා තියෙනවා. වාෂ්පීකරණයේ විශ්ව ගුප්තතාපය
2.5 කරගෙන 10 6 කියලා දීලා තියෙනවා. y සමාන 7.22 කියලා ගන්න කියලා දීලා තියෙනවා. එතකොට ස්වච්ඡ පටකය මතට මෙන්න මේ විදිහට UV පාරජම්බුල ස්පන්දයක් පතිතුරුනාට පස්සේ ඒකේ යම්කිසි පටක කොටසක් ගැලවිලා ඉවත් වෙනවා. ගැලවිලා ඉවත් වෙනවා කියන්නේ ඒ උෂ්ණත්වය වැඩි වෙලා ඊට පස්සේ වාෂ්පීකරණය වෙනවා. හරි එතකොට මේකෙදි ලබා දෙන තාපය කොටසක් ගන්න උෂ්ණත්වය වැඩි වෙන්න. ඊට පස්සේ තව කොටසක් ගන්නවා මේක වාෂ්පීකරණය වෙන්න. වාෂ්පීකරණය විශිෂ්ට ගුප්ත තාපයක් විදිහට තව කොටසක් අවශෝෂණය කර ගන්න. ඒකට අපි ලබා දෙන තාපය මෙන්න මේ කොටස් දෙකට තමයි බෙදලා යන්නේ. හරි. ඒකට අපිට ගෙලින්ම මෙන්න මේ වගේ අරය මිලිමීටර් 0.5ක් වෙන කොටසක් තමයි වාෂ්පල යනවා කියලා කියන්නේ. මෙන්න මේ විදිහේ සිලින්ඩරාකාර කොටස. මේක ඝනකමනේ අපෙන් අහන්නේ. ඝනකම කියන්නේ මෙන්න මේ උස ඝනකම තමයි අහන්නේ. D තමයි අහන්නේ. එතකොට මේක සිලින්ඩරාකාර කොටසන්නේ. ඒත් අපි ඒකේ ස්කන්ධය අපිට හොයාගන්න පුළුවන්. මේකේ පරිමාව වැඩි කරනවා මේකේ ඝනත්වය. මේක පරිමාව අපිට හොයාගත්තා නේද? මේ සිලින්ඩරාකාර කොටසේ පරිමාව වෙන්නේ πr වර්ගයේ D. හරි. එතකොට ඒක වැඩි කරන්න ඕනේ ඝනත්වය. ඒතකොට තමයි ස්කන්ධය වෙන්නේ. ඒතකොට අපි දන්නවා ලබා දුන්නු තාපයේ Q කියලා ගත්තොත් Q වැය වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න සහ ඊට පස්සේ වාෂ්පීකරණය වෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ MC ඩෙල්ටා තීටා. එකතු කරනවා මේක වාෂ්පීකරණය වෙන්නේ. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවයේ විදිහට. ඒ කියන්නේ ML. L කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. හරි. එතකොට අපිට මේක ලබා දෙන තාපය දීලා තියෙනවා මේකේ 0.55 මිලිජූල් කියලා. ඒ කියන්නේ 0.55 වැඩි කිරීම 10 3යි. සමාන වෙනවා මේක ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ අගය. මෙන්න මේ අගය මම ආදේශ කරනවා මෙතන කෙලින්ම 5 සමානයි. මේක මට ඕන තවදුරටත් සුළු කර හැකි m/යක් මෙතන c ඩෙල්ටා තීටා දන තෝරලෙස්. ඒක කෙලින්ම මේක 0.5 වැඩි කිරීම 10 3 සමානයි. ස්කන්ධය කියන්නේ මෙන්න මේ අගය. ඒ කියන්නේ 7න් 22 වැඩි කිරීම r වර්ගය කියන්නේ මෙන්න 0.5 මිලිමීටර කියන එකේ වර්ගය. මිලිමීටර 0.5 මීටර කියන්නේ 10 3 වැඩි කරනවා. ඒක වැඩි කිරීම වර්ග කරනවා. r ගේ d. d තමයි අපි දන්නේ නැත්තේ ඝනකම. ඒක තමයි අපෙන් අහන්නේ d. ඊට පස්සේ වැඩි කරනවා ρ කියන්නේ ඝනත්වය. ඒකට ඝනත්වය අපිට දීලා තියෙනවා 10 3යි කියලා. ඒකට ඕක තමයි ස්කන්ධය වෙන්නේ. මේ ස්කන්ධය වැඩි කරන්න ඕනේ මෙන්න මේ දෙක එකතු. කියන්නේ C තීටා කියන්නේ C කියන්නේ විශිෂ්ට තාපධාරිතාවයේ 4 ගුණ කිරීම 10 3ක්. ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්වය වෙනස. ඒ කියන්නේ ආරම්භ උෂ්ණත්වය 30යි කියලා දීලා තියෙනවා. අවසාන උෂ්ණත්වය 100යි. ඒක 100න් 30ක් අඩු වුණාම ඩෙල්ටා තීටා වෙන්නේ 70. එකතු කරනවා මෙන්න මේ L. L කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 2.5 2 වැඩි කිරීම 10 6. 2.5 2 වැඩි කිරීම 10 6. හරි. එතකොට මේකේ දන්නේ නැති පදයකට තියෙන D විතරයි. D තමයි අපෙන් අහන්නේ. ඒකට D මේක සුළු කරලා අපිට හොයාගන්න පුළුවන්. ඒකට D විදිහට ඇවිල්ලා තියෙනවා 0.25 වැඩි කිරීම 10 මීටර. 0.25 වැඩි කිරීම 10 මීටර. එහෙම නැත්නම් මයික්‍රෝමීටර 0.25යි. හරි. මේක තමයි උත්තරේ විදිහට එන්නේ. හරි. හරි. එතකොට අවසාන කොටසදී කියනවා ස්පන්දිත UV ලේසර් වෙනත් භාවිතයක් සඳහන් කරන්න කියලා. ස්පන්දිත UV ලේසර් වල වෙනත් භාවිතයක් සඳහන් කරන්න කියලා. ඒක ඡේදයේ තියෙනවා. උත්තර කෙලින්ම තියෙනවා. සුද්ධ ඉලෙක්ට්‍රෝනික උපාංග සඳහා භාවිත කරන ඒ වගේම සංරූහිත පරිපථ නිර්මාණයේදී භාවිත කරනවා. හරි. එතකොට රචනා ප්‍රශ්නේ පැහැදිලි ඇති කියලා හිතනවා. සම්පූර්ණ රචනා ප්‍රශ්නේම කතා කරා. මොකක් හරි ගැටලුවක් වෙනවා නම් මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මම අපේ Telegram group එකේ link එකක් පහළ දාලා තියෙනවා. ඔයාලට ඒ link එක හරහා Telegram group එකකට අවශ්‍ය වෙන සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. හරි.